ස්තුතියි ආරාධනෙට බොහොම ස්තුතියි. මොකද මේ ටිල්වින් සිල්වා සහෝදරයා සහ අනෙකුත් සහෝදර සහෝදරියන් ඒකම වගේ මෙම දේශනාවට මට ආරාධනය කිරීමට පෙරමුණ අරගත්ත මේ අපේ සමන්මලි සහෝදරියටත් මගේ ස්තුතිය හිමි වෙනවා. ඇත්තටම මේ සතියක් නෑ මං හිතන්නේ මේ සම්බන්ධයෙන් මාව දැනුවත් කරලා මොකද මම පෙරදින විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ. හැබැයි ඉතින් මම මේක බාරගත්තා කරුණු දෙකක් විතර. හදිස්සියෙම වුණා. මොකද සමහරක් ඒවා තියෙනවා අපි හදිස්සියේ බාර ගන්න දේවල් වල තියෙනවා හරිම බරක්. හරිම වැදගත්කමක් තියෙනවා. ප්ලෑන් කරලා බාර ගන්න දේවල් වලට වඩා හදිස්සියේ බාර ගන්න දේවල්. ඒක නිසා මම ඒක බාරගත්තේ එකක් 21 වෙනි සත වර්ෂයේ 2019 අපි ලංකාවේ ඊටාත්ම දේශපාලනික සම්දිස්ථානයක අපි ඉන්න නිසා අපි හිටපු නිසා අපිට කිසිම ධනාත්මක දෙයක් නොලැබිච්ච නිසා සාහේ තත්ත්වය තවතරක් උග්‍ර වෙච්ච නිසා තවදුරටත් අපිට ඉවසන්න බැරි නිසා හරි අපි යමක් කළ යුතුයි කියන දේ නොකලා නෙමෙයි නමුත් වඩා උනන්දුවකින් වඩා අවධානයකින් යමක් කළ යුතුයි කියන දේ සම්බන්ධයෙන් මට හිතුණා යම් අදහසක් මගේ පෞද්ගලික අදහස් කීපයක් මේ සහෝදර සහෝදරයන් සමග බෙදාගත යුතුයි කියන එක. දෙක මම මේක බාරගත්තේ මෙන්න මේ ගැහණිය වෙනුවෙන්. මේ අපි ඉදිරියේ ඉන්න ගැහණිය වෙනුවෙන්. මලත් කතා කරන ගැහණිය වෙනුවෙන්. අපි කතා නොකළොත් රෝසට කතා කරන්න බැරි නිසා අපි රෝස වෙනුවෙන් කතා කරන්නේ නිසා අපි හැම කතා නොකළොත් අපි අමනුෂ්‍ය වෙන නිසා අපිට දේශපාලන විඥානයක් නැති සත්ව හැටියට අපිව ලකුණු වෙන නිසා ඒ නිසා මම හිතුවා මේ අවස්ථාවෙන් මම ප්‍රයෝජන දෙකක් ගත යුතුයි කියලා. එකක් දේශපාලන සතෙක් හැටියට මමත් අනිත් එක දේශපාලන ගැහණියක් හැටියට රෝස වෙනුවෙන්. අනිත් එක මම දේශපාලන වේදිකාව වගේ කතාවක් නොකර සලස්මක් තියෙන නිසා ටීවී යුතු නිසා සමහරක් වෙලාවට මම මේ දැන් කතා කරන්න යන දේවල් සමහරක් වෙලාවට නොහුරු නුපුරුදු දේවල් වෙන්න පුළුවන්කම නිසා මම හිතුවා ඒක සලස්මක් ඇතුව මේ කාලය මම පෙරදින ඉඳලා ආවහම ඒ කාලයෙන් යම් කිසි ප්‍රෝජනයක් හිතනද ගෙදර ගෙනියන්න කොට්ටයට තියාගන්න නෙමෙයි වැඩ කරන්න යමක් දී යුතුයි කියලා සලස්මක් ඇතුව. ඒ නිසා මම පැහැදිලි කරන්නම් යම් අවස්ථාවල් වලදී. නමුත් මම ඒ පිළිබඳව හදාගෙන ආපු පිටපත අපි කතා කරමු. මේ දේශනය එක මාතෘකාවක් මත විශේෂයෙන් ගොඩනැගී නැහැ. එහෙත් ස්ත්‍රීන් වන ඔබත් පුරුෂයන් වන අපත් ලිංග ભેදයකින් තොරව තේරුම් ගත යුතු සහ අද ගෝලීය දේශපාලනයේ තුල පෙරමුණේ සිටින තේමා කීපයක් පිළිබඳව පැහැදිලි කිරීමට දේශපාලනය කරන්න ඕනේ දේශපාලන සංකල්ප පිළිබඳව පැහැදීමක් නැත්නම් පැහැදිලිකමක් අරගන්නට.
දේශපාලනය කියන්නේ ඥාන ගවේෂණයක්. ඒක පපුවෙන් විතරක් වැඩක් නෙමෙයි. ඒක ඔළුවෙනුත් වැඩක්. එකම උදාහරණය කාල් මාක්ස්, දෙවෙනි උදාහරණය එංගල්ස්, තුන්වෙනි උදාහරණය ලෙනින්, හතරවෙනි උදාහරණය ට්‍රොට්ස්කි, පස්වෙනි උදාහරණය ග්‍රෑම්ෂි, හයවෙනි උදාහරණය. ඒ නිසා මම හිතනවා යම් තේමාවල් පිළිබඳව සමාවෙන්න මේ ඉන්න සහෝදර සහෝදරයින් මේව ගැන දන්නවත් ඇති. නමුත් මම නොදන්නවා කියලා හිතලා මගේ දැනුම ප්‍රකාශ කරනවට වඩා මේ දැනුම බෙදා ගන්න එක වඩා හොඳයි කියලයි මම මේ තේමාව ගැන කතා කරන්නේ. ඒ නිසා මගේ දේශනයක් හැටියට මේ රේඛීය වශයෙන් පටන් අරගෙන අවසානයක් කළා මැද කළා මෙහෙම යන එක නෙමෙයි. හැබැයි එහෙමත් වෙයි. ඒක රේඛී කරගන්න එක සහෝදර සහෝදරයන්ගේ වැඩක්. මගේ වැඩේ අපේ දේශපාලනයට විශේෂයෙන් ස්ත්‍රී දේශපාලනයට අවශ්‍ය වෙන ලබන හැමතැනම කතා කරන හැම එකකටම දැනුමක් නැති එහෙත් කයිවාරු වහන තේමාවල් කීපයක් පිළිබඳව ඔබලාගේ අවධානය යොමු කරා. මොකද මේක හරි වැදගත්. අයිතික මේක රෙකෝඩ් වෙනවා. ඒක මම දන්නවා. එනිසා මේව ගිහිල්ලා අහන්න වෙනවා. දේශපාලනයක් කියන්නේ සුණාත ධාරේත චරාත ධම්මේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන කතාවක්. මම බෞද්ධ නෙමෙයි. ඒක වෙන කතන්දරයක්. මට ආගමක් නැහැ. මාක්ස්වාදීක් හැටියට. නමුත් මම ඒක ගත්තේ උපහරණයක් හැටියට. අහන්න ධාරණය කරගන්න හැසිරෙන්න. ඒ බුදුහාමුදුරුවෝගේ ධර්මයට අපිට ඒක වැඩක් නැහැ. අපිට ඒක වැදගත් වෙන්නේ දේශපාලනයට. අහන්න ධාරණය කරගන්න ඒ අනුව හැසිරෙන්න. එහෙම කෙනෙක් ඒ විදිහට හැසිරෙනවා නම් මෙන්න මේ තේමාවල් පිළිබඳ විශේෂයෙන් අද මාර්තු 8 වෙනිදා ස්ත්‍රී දිනේන දවස අපි අද සමරන්නේ හිටපු විරෝධාර දිරිය දේශපාලන විරෝධාර ස්ත්‍රියක් ගැන. ඒ නිසා තේමාව මේක නම් ඒ තේමාව වටේ තියෙන පරිවාර තේමාවල් පිළිබඳව අපිට දැනීමක් තියෙන්නට ඕන. එහෙම නැත්නම් දේශපාලනය කරන්නත් බෑ, තේරුම් ගන්නත් බෑ. මම වැඩි තේමාවල් ගැන කතා කරන්නේ නැහැ. මට තේමාවල් 100ක් වුණා කතා කරන්න පුළුවන්. නමුත් 4යි. ප්‍රධාන 4. අපි පළවෙනි එකෙන් පටන් ගමු තේමා නම්බර් 1. බොහොම කෙටියෙන් අපි සාකච්ඡාවේදී ඔන්නම් මේ පිළිබඳව මගෙන් පැහැදිලි කරගන්න හෝ එහෙම නැත්නම් මම ඔයගොල්ලන්ගෙන් පැහැදිලි කරගෙන මගේ මේ තියෙන දේවල් මත වෙනස් කරගන්න සූදානම්. woman කවුද woman? ඉංග්‍රීසියෙන් woman කියන්නේ කවුද? අපි ඒක දන්නවා. හැබැයි අපි සිංහල භාෂාවේ woman කියන්නේ කාටද? woman පිළිබඳව සුචරිත ගම්ලත්ගේ ඩික්ෂනරි එකේ ඇතුලේ තියෙනවා woman කියන ඉංග්‍රීසි වචනයට සිංහල වචන 10ක් විතර. 10ක් විතර තියෙනවා. මම මේ ඔක්කොම කතා කරන්නේ නැහැ. නිකන් පොඩ්ඩක් කිව්වම තේරෙනවනේ. එහි පස්සකෝ කියලා කියන්නේ ඒකනේ. පොඩ්ඩක් කිව්වම ටක් ගාලා තේරෙන මිනිස්සු වෙන්න ඕනේ දේශපාලනය කරන මිනිස්සු. අටුවට ඒක ටිප්පණි කියන්න අවශ්‍ය කමක් වෙන්නේ නැහැ. හරියට දේශපාලන කලාවේ, හරියට දේශපාලන ලතායේ, හරියට දේශපාලන විද්‍යාවේ, හරියට දේශපාලන ක්‍රියාදාමයේ ඉන්න කෙනෙකුට, ගැහණියෙකුට හෝ මිනිහෙකුට විස්තර වර්ණන අවශ්‍යයි. තේරෙනවා. දෙකයි මං දෙකක් නැත්තම් තුනක්. woman මහිලාව, ලලනාව, නාරිය, සිරිය. හැබැයි ජනප්‍රිය වචනය කාන්තාව. අපේ සිංහල භාෂාව. දැන් සමහර වෙලාවට ওই සහෝදරියන්ට හිතනවා ඇති මොකද්ද මේ කාන්තාව කිව්වහම තියෙන වැරද්ද? හරි ඩීසන්ට් නේ. හරි වැදගත් නේ. ස්ත්‍රී කිව්වම නිකන් හරි බොළඳයි බාලයි අයියෝ අපි දෙකේ කොල්ලේ. එහෙම හිතන කට්ටිය දන්නේ නැහැ කාන්තාව කිව්වහම බිඳුවේ කියලා.
දෙකේවත් නෙවෙයි. බිඳුවේ. දේශපාලන වශයෙන් බිඳුවේ. මම මේ සම්බන්ධයෙන් ලිව්වේ දැන් අවුරුදු දෙකකට තුනකට විතර 21 වෙනි සතවර්ෂයේට අපසෝන වාමාංශික ස්ත්‍රී කවුද කියලා මම ලිපියක් ලිව්වා. ඒකේ මම මේ ගැන වැඩියෙන්මත් කතා කරා. ඒ නිසා කාන්තාව කියන වචනය මම පෞද්ගලිකව කැමති නැහැ. කැමති කෙනෙකුට පාවිච්චි කිරීමේ මගින් අවහිරයකුත් නැහැ. හැබැයි අවහිරයක් තියෙනවා අපි දේශපාලනය කරන්න ඕන නිසා මේ වගේ මධ්‍යපන්තික බූෂුවා කුණු වචන පාවිච්චි කරලා කාන්තාවන් ස්ත්‍රීන්ට ගලහන්න බෑ. රෝසා ලක්සම්බර්ග් කවුද කියලා තියෙන කාන්තාව කියලා. කවුද කියන්නේ රෝසා කාන්තාවක් කියලා? දැන් සමන් මලී කිව්වේ කාන්තාවක් කියලාද? මං කිව්වේ කාන්තාවක් කියලාද? ඒ මාස ගැහණියා. ඒ මාස ස්ත්‍රියක්. එහෙම කිව්වහම තමයි මට රෝසා ගැන ලොකු භක්තියක් එන්නේ. කාන්තාව කිව්වම මට ඒ භක්තියක් එන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මම මේ තේමාව තව පොඩ්ඩකින් වෙන තේමාවකට යනවා. අපි ඒක කොහොම එක තේමා ටික අරගෙන ගෙදර ගිහිල්ලා මේකේ CD එකකුත් අරගෙන තව පාරක් අහලා මේක දේශපාලනයට යොදවන්න වෙන්න. කවුරු හරි ඇහුවොත් ඇවිල්ලා. ඒක නිසා. එතකොට සමාජවාදී දේශපාලනයක් කරනවා කවුරු හරි මාක්ස්වාදී දේශපාලනයක් කරනවා නම් වුමන් කියන්නේ ස්ත්‍රිය. මෑන් කියන්නේ පුරුෂයා. එයාලනේ මාස්ටර් නේ මිස්ටර් නෙමෙයි. මහත්තයා නෙමෙයි. ලේඩි නෙමෙයි. ලේඩි කියන්නේ ආර්යා. ඒක මෛත්‍රීපාල සේනානායකගේ බිරිඳ වෙන්න පුළුවන්. මිෂෙල් ඔබාමා වෙන්න පුළුවන්. ට්‍රම්ප්ගේ බිරිඳ වෙන්න පුළුවන්. ඒවා ලේඩීස්ලා. අපිට ඕනේ ස්ත්‍රිය. අපිට ඕනේ ගැහණිය. අර මසින් ලේන් හැදිච්ච අපි වගේම දුක් විඳින පිරිමි වගේම අසාධාරණයට ලක් වෙන ඒ ගෑණියයි අපිට ඕන. කාන්තාව නෙමෙයි. ඒ නිසා අපි කාන්තාව කියන වචනේ කියන්නේ මම කෙටියෙන් නැවතත් වර හිතන්න ගෙදර ගිහිල්ලා පස්සේ මම ඊමේල් එක දෙන්නම් මාත් එක්ක කතා කරන්න උවමනා නම් මොනවා හරි නැත්තම් සාකච්ඡාවේදී निराකරණය කරගන්න. දැන් මේ තලව කැලේ තේ දළු නෙල්ල ගෑනු ඉන්න. ලෙච්චමි. මද පෙරදිග ගිහිල්ලා තමන්ගේ මේ පවුලේ අධෑරගන්න පවුල ගොඩ ගන්න ශ්‍රමයේ දාඩිය මහන්සිය සහ කයපවා විකුණන ෆාතිමා ඉන්න. පාරේ ගල් කඩන සෝමා අක්කා ඉන්න. මම ඔයගොල්ලන් එකක් අහන්නද? ලෙච්චමි නැමැති කාන්තාව, ෆාතිමා නැමැති කාන්තාව, සෝමා නැමැති කාන්තාව කිව්වොත් ඔයගොල්ලෝ එකඟද? කරුණාකරලා කියන්න. එකඟද? ලෙච්චමි ස්ත්‍රිය, තේ දළු නෙල්ලන ස්ත්‍රිය, ගල් කඩන සෝමා, මැද පෙරදිග දාඩිය මුගුරු හලන ෆාතිමා, ඒ ස්ත්‍රිය කාන්තාව නෙමෙයි. ඉතින් ඒක නිසා මම ඉස්සෙල්ලත් අහපු එක මම ආයිත් අහන්න ඕනේ රෝසා ලක්සම්බර්ග් කාන්තාවක්ද කියලා. විප්ලවකාරී ගැහණියක්, විප්ලවකාරී ස්ත්‍රියක්. සමාජවාදයේ වෙනුවෙන් දීපදුව කාන්තාවක් නෙමෙයි ගැහණියක්. කාන්තාවක් කියන රෝසාට උන්තරන් තිබුණා. ඒ කාලේ 1900 ඉඳලා 1898 ආචාර්ය උපාධිය කරේ. ඔන්නම් ලේඩි කෙනෙක් වෙන්න තිබුණා. ඔන්නම් මැඩම් කෙනෙක් වෙන්න තිබුණා. කාන්තාවක් වෙන්න තිබුණා, ලලනාවක්, ලස්සන මිනිස්සු වෙනවනේ හැටිනු. ඒ නිසා යාට මහිලාවක් ලලනාවක් වෙන්න තිබුණා. නමුත් මේ කාන්තාව අයිතිය පිළිබඳව ලංකාවේ ගැන විතරක් මම කතා කරොත් මහිලා සමිතිය තියෙනවා, කාන්තාව මේ ඔක්කොම ඒවා. මේ ඔක්කොම බුෂුවා. මේ ඔක්කොම මධ්‍යපන්තික වචන. මේ වෑන් කරුණා කරලා ගැලවෙන්න ඕන සහෝදරිය. දැන් ගැලවෙන්න ඕන. තමන්ගේ ජීවිතාත්මක අනන්‍යතාවයට ස්ත්‍රිය කියන්නේ මැලි වෙන ඕනෑම එකක් ඉන්නවනම් ඒක දේශපාලන සුසුම. මේ ඔක්කොම හිතන්න මින් ඉදිරියට කාන්තා සමිතිය මම කැමති නැහැ. මේ හේතුවද
ඩිස්ටන්ස් එක අකමැති වුණාට අපිට වැඩ නැහැ. අපේ කාන්තා සමිතිය මේක මෙච්චර රෙජිස්ටර් වෙච්ච නැහැ. එහෙම දේශපාලනය බෑ. රෝසා කියන්නේ රෝසි සේනානායක නෙමෙයි. තේමා දෙක. ස්ත්‍රීවාදය යනු කුමක්ද? දැනගත යුතු ස්වභාවය. ඒක තමයි තේමා දෙක. මොකද ස්ත්‍රීවාදයක් කියලා කියන්නේ? ඔගොල්ලෝ හැම එක්කෙනෙක්ම ස්ත්‍රීන් මම පුරුෂයෙක් නමුත් මම දන්නවා ස්ත්‍රීන් ගැන. මොකද අම්මගේ, මගේ අක්කාගේ, මගේ බිරිඳගේ, මගේ දුවගේ. එනිසා පුරුෂයෙක් වෙච්චවලදී මම ස්ත්‍රීන් දන්නේ නැහැ කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. ඒකම ස්ත්‍රීන් ගැන දන්නවා දේශපාලනය කරපු ස්ත්‍රීන් ලංකාවේ පිටරට කියලා තියෙන නිසා. හම්බෙලා නැති නිසා. හම්බෙන්න තිබුණා නම් ෂෝක් නිසා. ඒ නිසා අපි දැනගන්නට ඕන ඕගොල්ලෝ පතපතේ දකින්න ඇති පත්‍රවල දැකලා ඇති ස්ත්‍රීවාදී ෆෙමිනිසම් මොකක්ද අපි මේක දැනගන්න එපා ගමට ගෙනියන්න එපා මේ පණිවිඩය ස්ත්‍රීවාදය කියලා කොළඹ කුරුඳුවත් ස්ත්‍රීවාදය රෝසාගේ මාල්නී ෆොන්සේලාගේ ගීතලගේ ප්‍රභාලගේ ස්ත්‍රීවාදයද ගෙනියන්නට නෑ රෝසාව ගෙනියන්නට රෝසලව ගෙනියන්න. එහෙනම් ස්ත්‍රීවාදී දැනගන්න ඕන මොකක්ද කියලා. අපි බලමු ස්ත්‍රීවාදී කියන්නේ මොකක්ද. මේ තේමාව ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. හේතුව ස්ත්‍රීවාදයේ තේමාවකට වඩා වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ලෙස ලංකාවේ පමණක් නොව දකුණු ආසියාව සහ ලෝකයේම අද පෙනී සිටිනවා. තේරුම් ගන්නේ පැහැදිලිව මං කියන්නේ ස්ත්‍රීවාදයේ කියන වචනයත් එක්ක මේ මිනිස්සු ගෑනු වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් විතරක් නෙමෙයි පෙනී හිටින්නේ මේගොල්ලෝ පෙනී හිටිනවා දේශපාලන විකල්පයක් හැටියට. ඉතින් ඒක නිසා අපිට සිදු වෙනවා මේගොල්ලන්ගේ ඇත්ත සැබෑ මූණ තේරුම් ගන්න. වෙස් මූණට වඩා සැබෑ මූණ. අපි ඒක බලමු. ඒ නිසා අපිට දැනගන්න ඕනේ ස්ත්‍රීවාදය කියන්නේ කුමක්ද කියලා. මෙන්න මේකයි ස්ත්‍රීවාදය කියලා කියන්නේ. මේක රෙකෝඩ් වෙන නිසා ඔයගොල්ලන් රෙකෝඩ් එක හම්බ වෙන නිසා සමහරවිට මේ තටි ඉස්සරහට ඉදිරියට කියවන්න අහන්න කෙටියෙන් ලෝකයේ තුල සමාධර්ම ස්ථානය එහි ආධිනව සහ තමාගේ ඉරණම ස්ත්‍රී කෝණයකින් බැලීම අවශ්‍යයි දරන සහ පතුරන මතය ස්ත්‍රීවාදයේ ලෙස නිර්වචනය වී ඇත. අපි ලෝකේ දිහා බලන්න ගෑනු හැටියට පිරිමිහැට මිනිස්සු බැලුවා බැලුවා විතරක් නෙමෙයි වැඩේ කළා. අපි යන් බැට කෑවා. අපි තාමත් බැට කනවා. ඒ නිසා කරුණාකරලා බලමුද අපේ ඇහි ලෝකයේදී. ඔක තමයි ස්ත්‍රීවාදයේ ඊටමත්ම කෙටියෙන් කිව්වොත් පොතක් නෙමෙයි එක පොතක් නෙමෙයි පොත් ගණනාවල් ලියවිත මාතෘකාවක් වුණාට කාල වේලාවකට ඕක තමයි කියන්නේ. ස්ත්‍රී ඇහෙන් බලමු. ස්ත්‍රීවාදයේ ඉලක්කය පුරුෂාධිපත්‍ය සංකල්පයයි. සමාජ දේශපාලනික ආර්ථික හා ආගමික යන සෑම අංශයකින්ම පුරුෂාධිකාරයේ හේතුවෙන් තමා ලක්ව ඇති පීඩනයට එරෙහිව නැගී සිටීම ස්ත්‍රීවාදී න්‍යාය පත්‍රයයි. ලංකාවෙත් එහෙමයි. පිටරටත් එහෙමයි. මුළු ආසියාවේ හැම තැනම ස්ත්‍රීවාදී සංවිධාන, කාන්තා සංවිධාන, මහිලා සංවිධාන ඒ නම් වලින් හින්දි භාෂාවෙන්, ප්‍රංශ භාෂාවෙන්, ජර්මන් භාෂාවෙන් ක්‍රෝෂියන් භාෂාවෙන් ඔය හැම භාෂාවකින් තියෙනවා මේ කලවම් වෙලා මධ්‍ය පන්තික භූෂවා වචනෙකුත් එක තමයි මුන් ගාල් කරන්නේ ගෑනු. දේශපාලනට ගාල් කරන්නේ. එනිසා අපේ විමුක්තිය තියෙන්නේ මේ ගෑනු කියන්නේ ස්ත්‍රීන් මේ කාන්තාව කියන්නේ කාන්තාව කියන්නේ මම එහෙම කිව්වහම තමයි වඩා ගැළපෙන්නේ අර මම කියපු කතන්දරේ. කාන්තාව කියන්නේ අපේ විමුක්තිය තියෙන්නේ අපිට. අපි මොනවා හරි කරන්නේ. මේ අකුන්ගේ බේරෙන්න බෑ පුරුෂයන්ගේ. එහෙමනම් ස්ත්‍රීවාදී ලක්ෂණ දෙකක් තියෙනවා. එක පුරුෂාධිපත්‍ය විවේචනයට ලක් කිරීම පළවෙනි එක. ලියාගත්තක් කමන්නේ. තමන්ගේ දැනුමට. දෙක ස්ත්‍රී විමුක්තිය පිළිබඳව මතවාදයක් සමාජගත කොට ඒ හරහා සමාජය වෙනස් කිරීම. ඔක තමයි ඒගොල්ලන්ගේ ව්‍යාපෘතිය. අරක සමාජයේ කියවීම. මිනිස්සු පිරිමිනිසා තමයි අපිට කලවලා මේක එකෙන් ගොඩ යාම සඳහා යෝජනා කරන දේ අපි පෙළගැහෙමු පිරිමින්ට රෙහි
පුරුෂාධිපත්‍යයට එරෙහිව. මුල කාලේ තිබිච්ච එකක් මේ ධනවාදයත් එක්ක උනේ අත් වශයෙන් පුරුෂාධිපත්‍ය කියන කතන්දරේ වඩා ඉහළ මට්ටමකින් පුද්ගලීකරණය වෙලා පුරුෂයාට වඩා මේ මොනවාද මේ පහසුකම් හම්බ වෙලා පුරුෂයාට වඩා රැකියාවල් හම්බ වෙලා පුරුෂයා වඩා මේ යාගේ අනන්‍යතාවය වඩා උපවත් කළා ස්ත්‍රී යටගිය නිසා වෙන ධනවාදයේ ඇතුලේ පුරුෂාධිපත්‍යයක් තියෙනවා මම ඒක නැහැ කියන්නේ නැහැ පුරුෂාධිපත්‍යය ඉස්සරත් තිබුණා ආගමෙත් තිබුණා මනෝනීතියෙත් තිබුණා හින්දු ආගමෙත් තිබුණා මේ සබරිමාලා කේස් එක මේ ඊයේ පෙරේදා ආපු කේරළේ සබරිමාලා කේස් එක මම මේ ටිලින් සිල්ව සහෝදරට මේ දැන් කිව්වා විතරයි ඒක. ඒක නම් මගේ ලිපියක් ලයි සමාජ ලංකාපත්‍රයේ ඒ ගැන ඒකත් ස්ත්‍රී මේ ගෑනු දෙන්නෙක් ගියා කියලා කෝවිලේ ස්පර්ශ කළා කියලා පිරිමි 4 දෙනෙක් සීදීනසගත්තා. මුන් පිරිමිද? ඒක පැත්තකින් බැලුවොත් මං කියන්නේ. පිරිමි තමයි. හැබැයි දෘෂ්ටිවාදයේ වසබීපු පිරිමි. මරුනේ එදා නෙවෙයි මරුනේ. ඒ ගෑනු දෙන්න පාතා බුබු නිසා නෙමෙයි සීදීනසාගෙන නෙවෙයි. මැරලා තිබුණේ හුඟක් කල්. හුඟක් කල් මැරලා තිබුණේ. ඉතින් ඒ නිසා මෙන්න මේ තත්ත්වයක් ඇතුලේ ඔයගොල්ලෝ විශ්වාස කරනවා මගේ ලිපි කියවන්න. හරියටම ලක්ෂ 650ක් ගෑනු කේරළේ. 650ක් ලක්ෂ කිලෝමීටර් 650 කේරළය වට කළා ගෑනු ආව ගෑනුන්ට ආගමික අයිතිය දෙන්න ඕන පුරුෂයන්ට විතරක් නෙමෙයි ආගමික විමුක්තිය ආගමික ගෑනුන්ට දෙනවා පුරුෂයන්ට දෙනවා කියන එක මගේ අවුලක් නෙමෙයි මම බලන්නේ සාධාරණ පැත්ත විතරයි මට ආගමික විමුක්තියක් ගැන මගේ තුට්ටක විශ්වාසයක් නැහැ ඒක වෙන කතන්දරයක් නෝ මේ වැඩේ ඒ විදිහට කළා ඉතින් ඒක නිසා පුරුෂාධිපත්‍ය විවේචනයට ලක් කිරීම ඒ නිසා පෙළප අනිත් පැත්තට අනිත් ගෑනුත් ඒ විදිහටම යනවා ලක්ෂ ගාණක් කේරළේ මුළු ඉන්දියාව මොදිටත් ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් මතුවනවා. හරි? ඉතින් ඒක නිසා මෙන්න මේ ලක්ෂණ දෙක තමයි ලෝකයේ පුරාම තියෙන අද ස්ත්‍රීවාදය. ප්‍රධාන වශයෙන්ම ඕනෑම රටක ස්ත්‍රීවාදයක් ගත්තොත් පුරුෂාධිපත්‍ය විවේචනය ලක් කිරීම සහ ස්ත්‍රී විමුක්තිය පිළිබඳ මතවාදයක් ගොඩනගලා අපිට පුළුවන් තනියෙන් මේ වැඩේ කරන්න. පිරිමි ඕනේ නැහැ. දේශපාලනයක් ඕනේ නැහැ. ඔක තමයි ස්ත්‍රීවාදයෙන් කියන්නේ. හරි. මම හිතන්නේ පැහැදිලි කියලා. ඒ නිසා තියෙනවා ස්ත්‍රීවාදයේ බටහිර ස්ත්‍රීවාදයක් තියෙනවා අප්‍රිකානු ස්ත්‍රීවාදයක් තියෙනවා ලතින් ඇමරිකානු ස්ත්‍රීවාදයක් තියෙනවා තුන්වෙනි ලෝක ස්ත්‍රීවාදයක් කියලා ස්ත්‍රීවාද ගණනාවක් තියෙනවා මේ ටිකන් ආර්ථික වශයෙන් මේ අපේ ලෝකයේ වගේ ලෝකවල වල ස්ත්‍රීවාද හරි ඊළඟට අපි දැන් මේ ස්ත්‍රීවාදීන් උත්තේජනය ලබන්නේ මොකෙන්ද මේ ස්ත්‍රීවාදීන් උත්තේජනය ලබන්නේ එකක් තමයි මේ වෙලාවේ මේ මොහොතේ ලංකාවේ හෝ මුළු ලෝකයේ ඇතුළේ ඉන්න පිරිමි විසින් ස්ත්‍රී දූෂණය කිරීම ස්ත්‍රීන්ගෙන් වහලියඟු වගේ වැඩ ගැනීම සහ ස්ත්‍රීන්ගෙන් අඩුපඩිය ස්ත්‍රීන් හරි ශාරීරික වශයෙන් දුර්වලයි කියලා කීම ආදී වශයෙන් තිය ලබන ඔය සෑම දෙයකින්ම තමයි මේගොල්ලෝ උත්තේජන අරගෙන ඒ දත්ත හොයාගෙන ඒ දත්තත් එක්ක මේගොල්ලෝ ඉදිරිපත් කරනවා මෙන්න බලන්න අපිව අසාධාරණයටපත් කරලා තියෙන හැටි පිරිමි. ඒ නිසා මේ කතන්දරය යොදනවා මේ කතන්දරේ යොදනවා දත්තත් එක්ක මේ ස්ත්‍රී වාදයක් ගොඩනගා ගන්න මේක හරි වැරදි වැඩක් සහෝදරයා මේක හරි වැරදි වැඩක් සහෝදරයා හරි වැරදි වැඩක් අම්මේ හරි වැරදි වැඩක් තාත්තේ අපි මොනවා හරි කරන්න ඕන ඉතින් ස්ත්‍රී වාදේ ඕන තරම් රොක් වෙලා ගුණ වෙලා මේ සම්බන්ධයෙන් එනවා ඒ නිසා හැම රටකම වගේ දැන් මේක ඇවිල්ලා තියෙනවා අපේ ලංකාවේ තියෙන බව ඔයගොල්ලෝ දන්නවා ස්ත්‍රී වාද එතකොට ඊළඟට හැබැයි ස්ත්‍රීවාදී ඉතිහාසය ගත්තොත් පොඩ්ඩක් ඒක ගැන මම වචන සඳහන් කරොත් හොඳයි අනිත් තේමාවට යන්න ඉස්සෙල්ලා තව පොඩ්ඩක් 1800 1900 විතර කාලය ඇතුළත යුරෝපයේ පිරිමින්ට විතර ඡන්දෙ තිබිච්ච උගත් මිනිස්සුන්ට විතර ඡන්දෙ තිබිච්ච කාලවල වලදී ගැහැණු නැගී සිටිය අපිට ඡන්දය අපිට ඡන්දයයි තියෙනවා සරලයන් ඡන්දයයි තියෙ අපිට දැන් ඒක 1800 1900 තරම් ඈත කාලෙට දිවෙන බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ නැගීමත් වැඩිවීමත් වර්ධනයත් සම. ඒක හරි. ඒක අසාධාරණ. ඒක අනිවාර්යයෙන්ම කතන්දරයක් නෑ. ඒකට මාත් එක නෑ. බලකට ඕගොල්ලන් ඡන්දයිති හෙට කැපුවෝ. අපි ඒකට විරුද්ධව නැගී සිටිනවා. දෙන්න ඕනේ ඒගොල්ලන් ඡන්දය. ඇයි? ප්‍රජාතන්ත්‍රවාදියාට ප්‍රජාතන්ත්‍රවාදී රටක ස්ත්‍රීන්ට ඡන්දයිතියක් තියෙන්නට ඕනේ.
ආමෝසේ මම නම් කැමති අවුරුදු 12න් ඉහළ ඕනෑම කෙනෙකුට දෙනවා. මොකද 12 කොල්ල කෙල්ල දන්නවා මටත් වැඩිය හොඳලාද. දේශපාලනය. ඒ නිසා දුන්නට කමක් නැහැ මේ වයසේ කතන්දර කියන ඒක පැත්තකින් තියෙනවා. එතකොට ඒ නිසා මේගොල්ලෝ මුල් කාලයේදී බොහොම දුරට සටන් වැදිලා සරජාන් චන්ද අයිති විතරක් නෙවෙයි වෙන වෙන අයිතිවාසිකම් ධනපති පන්තියෙන් උදුරගත්තා. දැහැගත්තා. ඒවා දැන් රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒවා භුක්ති විඳිනවා ස්ත්‍රීවත් සම්පූර්ණයෙන්. ඒක හරි. හැබැයි මෙන්න මේකයි අතවසෙම සිදුවේ. ඊට පස්සේ මේ මෑතදී මට හිතන හැටියට 1950 ගණන් විතර වෙනකොට තනිකරම ස්ත්‍රීවාදයේ අදහස් වල වෙනස්කමක් ඇති වෙනවා. ගුණාත්මක වශයෙන්. ඒකෙදි තමයි අර පුරුෂයා ඉලක්ක වුනේ. ඉස්සෙල්ලා පුරුෂයා ඉලක්ක වුනේ නැහැ. රජේ ඉලක්ක වුනේ. තමුසලා පිරිමින්ට දෙනවා නම් අපිට දෙනවා ඡන්දයි. හැබැයි 950 ගණන් වලින් පස්සේ කියන්නේ පශ්චාත් ධනවාදයෙන් පස්සේ 950 ගණන් වලින් පස්සේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ගොඩක් දුරට පුරුෂයාට එරෙහිව ස්ත්‍රීන් පෙළ ගැස්සුවා. මම පස්සේ කියන කතන්දරයක් මම දැම්ම කියලා ඉන්නේ. මේ ස්ත්‍රීන් පෙළ ගැස්සුවා නෙමෙයි ස්ත්‍රීන්ව පෙළ ගැස්සුවා. ස්ත්‍රීන්ව පෙළ ගැස්සුවා පුරුෂයාට එරෙහිව. කවුද පෙළ ගැස්සුවේ? ධනපති පන්ති. ඇයි පෙළ ගැස්සුවේ? ඒගොල්ලන්ගේ වාසිය. මොකද්ද වාසිය? එහෙන් පෙළ ගැස්සුවාම ධනවාදයට එරෙහිව ලොකු අරගල, ව්‍යාප්ත අරගල, ස්ත්‍රී සහ පුරුෂයන් දෙගොල්ලම එකට එකතු වෙලා කරන අරගල නැති වෙලා යයි සමනයටපත් වෙයි ඉඳලා හිටලා එයි ඒවා අපිට මේ මාදනය කරන්න අපි ක්‍රම දන්නවා. ඔන්න ඔය හේතු උඩ නිසා තමයි ධනපති පන්තිය විසින් ස්ත්‍රියගේ අරතිපිට රැඩිකල් ගතිය අරතිපිට ඕනකම ප්‍රයාන්ත්‍රවාදී අයිටින් වලට ඒ ගෑණි නගන හඬ බාල කළා ඒක පුරුෂයා පැත්තට ඉලක්ක කරේ. ඒ නිසා තමයි 50 ගණන් වලින් පස්සේ 60 ගණන් වලින් පස්සේ මෙන්න මේ තුන ස්ත්‍රීවාදයේ ප්‍රධානම තේමා මේ මාතෘකාව උනේ. 1. පුරුෂයාට සමාන නීතිමය දේශපාලනික සහ ආගමික අයිතිවාසිකම් අපිටත් ඕනේ. 2. බුද්ධිය අතින් ස්ත්‍රී පුරුෂයන්ට සමාන මිස අසමාන නැහැ. මයික පිළිගන්න. තනිකරම පිළිගන්න. අපි ස්ත්‍රී පුරුෂ වෙන්නේ ශරීරයේ වෙන තැනක තියෙන ලිංග වෙනස උඩ. එහෙම නැත්නම් අපේ තැලමස් එකයි, හයිපොතැලමස් එකයි, පීනියල් කෝඩ් එකයි, මස්තිෂ්ක බාහියයි අතර තියෙන වෙනස්කම් උඩ නෙමෙයි. මොළේට ලිංග නැහැ. ඒ නිසා තාමත්ම බුද්ධිමත් ස්ත්‍රී මුළු ලෝකේ පුරාම ඉඳලා තියෙනවා. නමුත් පුරුෂාධිපත්‍ය නිසා ඒවා යට ගහලා වලල්ලා දාලා තියෙනවා යේසුස් වහන්සේගේ බිරිඳ ගැන පවා. ඒ කියන්නේ අපේ බුද්ධ ආගමේ ගෑනුට මොලේ නැහැ කියලා වැඩි පටන් ගන්න. බලන්න සිද්ධාර්ථ මොනතරම් ප්‍රචණ්ඩද කියලා. සිද්ධාර්ථ මොනතරම් ස්ත්‍රී විරෝධීද කියලා. ඒක ඔයගොල්ලෝ දන්නවා මටත් වැඩිය හොඳට. ස්ත්‍රීන් හැටියට සමහර විට. ඇයි මේ නිසා දුන්නේ නැත්තේ? තමුසලට බෑ. තමුසලට ඔළුවක් නැහැ මේ ලොකු ධර්ම ඉගෙන ගන්න. යසෝදරා දුන්නේ නැහැ. ප්‍රජාපතිට දුන්නේ නැහැ. විසාකාවට දුන්නේ නැහැ. ඒතර හින්දු ආගමේ ඔය කේස් එක තියෙන මනෝනීතිය හරහා ඇවිල්ලා තියෙන ගෑනුන්ට ඔබ කෙල්ල කරේ ඉපදුනා නම් ඉස්සලා තාත්තගේ යටතේ ඊට පස්සේ ස්වාමියාගේ යටතේ ඊට පස්සේ ඔබ බැඳා නම් පුතු ඉන්නවා නම් ඔබ වයසට ගියාම පුතු යටතේ මරුනේ. ඒක නිසා ඉතිහාසයේ උන්තන උදාහරණ ගන්නකොට මගේ අර සබරිමාලා ආටිකල් එකක් කියවන්න පස්සේ හම්බ වෙයි. ඒ නිසා තමයි බුද්ධිය අතින් ස්ත්‍රී පුරුෂයන් සමාන මේ සමාන නැහැ. මං ඉන්නේ ස්ත්‍රීන් එක්ක. ඒක මම හොඳටම දන්නවායි. මට වැඩි බුද්ධිය තියෙනවා සමහර කලාවට සමහර වැඩවලදී මගේ බිරිඳට. බුද්ධිය කියන්නේ මේ අපි මේ මහෞෂධ පන්තියේ බුරියට ගහගෙන ආපු මගුලක් නෙමෙයි.
ඒ මිනිසුන්ගේ පරිචයත් එක්ක දැනීමත් එක්ක අත්දැකීමත් එක්ක ගෑණියෙක් කෝ වේවා මිනිහෙක් කෝ වේවා ඒ ලැබෙන දෙයක්. කොච්චර ඉන්නවා ස්වාමි පුරුෂයෝ ගොම්. ලංකාවේ විතරනේ මම කියන්නේ මුළු ලෝකෙම. අරගත්තොත්. ප්‍රතිශතයක් අරගත්තොත්. තුන්වෙනි කාරණේ. කායික වශයෙන් වල ස්ත්‍රී පුරුෂයාට දෙවෙනි නැහැ. ඔක තමයි මේ මෑතදී අප කායික වශයෙන් වුණා ස්ත්‍රී පුරුෂයාට දෙන්නේ. එතකොට බුද්ධිමය තර්කයක් ගේනවා ස්ත්‍රීවාදයේ මේ මෑතදී 1905 ගණන් වලින් පස්සේ සමානත්වයේ පිළිබඳ අයිතියක් ගේනවා. අපිට තමුසලගේ වගේම පඩියක් ඕනේ. තමුසල වගේම රැකියාවල් පාසුකම් ඕනේ. ඒ සියලු දෙයක්ම අපිටත් ඕනේ. ඒක එක දෙක බුද්ධිය තුන ෆිසිකල්. කායික වශයෙන් අපි ශක්තිමත්. ඒක නැත් මගේ අවුලක් නෑ. මේ තුනම ගැන මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අවුල තියෙන්නේ කොහෙද? අවුල තියෙන්නේ මේවා ශ්‍රීවාදීන් විසින් ඉස්සරහට දෙමිලා මේවා මේ දේශපාලන ව්‍යාපෘති හැටියට ප්‍රොජෙක්ට් හැටියට ඉස්සරහට අරගෙන ඕගොල්ලන් අතරමං කරන්නේ. ඒකයි මට තියෙන ගැටලුව. එහෙම නැත්නම් මේ ඔක්කොම හරි. හරි. තේමා තුන. හරි. කවන්නේ. තේමා තුන. ස්ත්‍රීවාදයේ පිළිබඳ මාක්ස්වාදී විචාරය. දැන් මේකනේ ස්ත්‍රීවාදය. ලෝකෙම තියෙන ලංකාවෙත් තියෙන. මාක්ස්වාදීන් වන අප එහෙම නැත්නම් මාක්ස්වාදීන් වෙන්න දඟලන අප කොහොමද මේ ස්ත්‍රීවාදය දිහා බැලිය යුත්තේ? මොකද මේගොල්ලන්ට එරෙහිව අපේ තියෙන තිබිය යුතු විවේචන. කවුරු යහන ගමට ගියාම ඔයගොල්ලන්ගේ ස්ත්‍රී සංගම් වලින් ගිහිල්ලා JVP හරි මොනවා හරි ඒ සමාගම් වලින් අහනවා අක්කේ නංගී අම්මේ නැන්දේ මොකද්ද මේ ස්ත්‍රීවාදයට ඔයගොල්ලන්ගේ තියෙන විසුතුන මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ? මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? මේ සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ? දේශපාලනය කරන්න බෑනේ මොකද්ද කියන්නේ නැතුව නිරුත්තර වෙලා. මෙන්න මේකයි මාක්ස්වාදී විචාරය. ඒකත් මම පෙළගස්සලා තියෙනවා කෙටියෙන් කාලය පිළිබඳ ප්‍රශ්න නිසා. එක ස්ත්‍රීවාදයේ පළවෙනි කතන්දරය. පන්ති විග්‍රහයක් නැතිකම. දීපානි පැහැදිලි නේද? පන්ති විග්‍රහයක් නෑ. පන්ති විග්‍රහයක්. ගෑණි මිනිහා, පුරුෂයා මිනිහා, තාත්තා අම්මා, අක්කා අයියා බාප්පා නන්දා. පන්ති විග්‍රහය. මාක්ස්වාදී කියන්නේ පන්ති විග්‍රහයකින් උපන් එක. අපිට එහෙම නැත්නම් අපිට තේරෙන්නේ නැහැ මොනවද කරන්නේ කියලා. කොපන්ති විග්‍රහය ස්ත්‍රීවාදය ඇතුලේ අහන්න. ඔය ඕනෑම ස්ත්‍රීවාදීකින් අහන්න. කොතම්සගේ පන්ති විග්‍රහය. තමසලගේ තියෙන ජීව විද්‍යාත්මක විග්‍රහය තමස ගෑණියෙක් අනිත් එක්කන විනිහ. ඔච්චරනේ තියෙන්නේ. ඔය ටෙඩි මොකක්ද තියෙන්නේ? එක මාක්ස් පන්ති විග්‍රහයක් නැතිකම. දෙක ස්ත්‍රීන්ගේ ගැටලුවේ ප්‍රධාන චුදිතය වෙලා තියෙන පිරිමියා. ඉන් ඔබෙහි කිසිම වැඩපිළිවෙලක් ස්ත්‍රීවාදීන්ට ලංකාවෙත් නැහැ ඇමරිකාවෙත් නැහැ කිසිම තැනක ස්ත්‍රීවාදීන්ට එහෙම වැඩපිළිවෙලක් නැහැ. මේක පිටින් ප්‍රශ්නයක්. හරි විහිළුවක්. පිටින් ප්‍රශ්න නැති මරුවම ඉවරයි. දැන් පිරිමියෙක්ගේ ප්‍රශ්නයක් නක් තියෙන්නේ. අපි මරමුකෝ. ඒක වැඩි ඉවරයි. මොන ගොන් කතාවල්ද ගොන් ඇඟීමක්ද කියලා නිකන් පොඩ්ඩක් නිකන් හිතන්න ගෙදර ගිහිල්ලා දැන් එපා. තුන්වෙනි කාරණේ. තත්තාරක්ෂකවාදයක් වෙමින් ධනපති පන්තියට සේවය කෙරිය. මේක මේ තියෙන පද්ධතිය සමන්වලින් තියෙන පද්ධතිය ආරක්ෂා කරන ස්ත්‍රීවාද. මේ තියෙන එක ඔහෙ ගියාද? අර පුරුෂයාට විතර ටොක්ක්ක් කන්නේ. ඉඳලා හිටලා පුරුෂයාට ටොක්ක්ක් කනලා අපි අපේ බලය පෙන්නමු. පෙළපාලියක් කරමු. කොටු ස්ටේෂන් එකේ මෙහෙම කරමු. හරිද? ඒක නිසා තත්ත්වාරක්ෂක වෙමින් ඒගොල්ලෝ මේ තියෙන තත්ත්වය ආරක්ෂා කරගෙන තමයි ස්ත්‍රීවාදී තියෙන ඒකින් ත කතා කරන්න එපා මං එක්ක කතා කරනවා නම් කතා කරමු. ඒකට තමයි කිසි ප්‍රශ්නයක් නැහැ. රෝසි සේනානායකලා කාන්තා සංගම් මහිලා සංගම් පිහිටුවාගෙන රාජපක්ෂගේ බිරිඳවල් සිරිලියා පිහිටුවාගෙන සහ තව පිහිටුවගෙන කරනු ලබන මගුල් දේශපාලනය මොකක්ද කරන දේශපාලනය? හරිද? ඔයගොල්ලෝ ලියන්න ඕන පත්‍ර වලට මං ගෑණියෙක්. තවස මොකද්ද කරන්නේ රූස් මේ දේශපාලනය? කාන්තා. කොයි කාන්තාද? අනේ මාගල තියෙනවා මහිලා සමිතිය 2012 මේ මහිලා සමිතිය මේ මාර්තු 8 වෙනිදා ගියේ එකකට ඒගොල්ලෝ ගිය ආකාරය ඉන්දියාවේ තියෙන හොඳම සාරි ටික අඳගෙන
හොඳම ප්‍රංශ සුවඳ විලෝ. හොඳම සෙරෙප්පු. හොඳම වයින්. හරි 4. තමන්ගේ ਵਿਚාරයේ ඉලක්කය පුරුෂයා කරගත්තාම ධනපති පන්තියට එරෙහිව වැඩපිළිවෙලෙහි චාලක බලවේගය වන කම්කරු පන්තිය මිශ්‍රනවා ගෑනුන්ට. ස්ත්‍රීන්ට මිශ්‍රන දැනුත් එහෙම තමයි ලංකාවේ. පන්තිය මිශ්‍රය. කම්කරු පන්තිය. ලෙනින් විශ්වාස කරපු, මාක්ස් විශ්වාස කරපු, මාක්ස් කතා කරපු, ලෙනින්ගේ අතින් බෞද්ධිස්ම වෙච්ච සහ ට්‍රොස්කිලගේ අතින් ඒක නැවතත් ක්‍රියාත්මක භාවයට පත්වෙච්ච දිනාගත් 1917 රුසියානු විප්ලවය සහ වෙනත් ආකාරයේ කියුබානු විප්ලවය ආදී දේවල් මේ කම්කරු පන්තිය ඉස්සරහට ආවේ. අනිමිසු නෙමෙයි කොහොමද? ඒක නිසා 4 මාක්ස්වාදී විවේචනය කරන ස්ත්‍රීවාදය ඔයගොල්ලෝ මොනවද කම්කරු පන්ති වෙනුවෙන් කරන්නේ? මොනවද රෝසිලා කරලා තියෙන්නේ කම්කරු පන්ති වෙනුවෙන්? මොකද කරලා තියෙන්නේ? කන් අහන්න ගෙදර ගිහිල්ලා දැන් එපා. මගෙන් අහන්න එපා. 5 සමාජයේ යන අතපිලිබඳව ඉදිරි දැක්මක් හෝ දර්ශනයක් ස්ත්‍රීවාදයට නැහැ. හෙට ගැන මොන ස්ත්‍රියක්වත් දන්නේ නැහැ. ඔය කාන්තාවෝ කියන කට්ටියට මම කියන්නේ ඔයගොල්ලෝ ස්ත්‍රීන් නෙමෙයි. මේ කාන්තා සමිතිවල ඉන්න අය, කාහලියා සමිතිවල ඉන්න අය එක්කෙනෙක්වත් දන්නේ නැහැ. කොච්චර හිටියද? සිරිම වන්දාරනායක හිටියා. ස්ත්‍රියක් හැටියට මුල් පුටුවේ, චන්ද්‍රිකා හිටියා මුල් පුටුවේ. මොනවද කළේ? මොකක්ද හදන්නේ ස්ත්‍රී මෙහෙම දේවල් සම මට එක තැනක් පෙන්න හැන්සාඩ් එක තැනක් හෙට ගෙනල්ලා මට පෙන්නන්න. එහෙම නැත්නම් මගේ ඊමේල් එකට දාන්න. ජීවිතාත්මක වශයෙන් ස්ත්‍රියක් වෙච්ච පළියට දේශපාලකයෙක් වෙන්න බෑ. එහෙම වෙලත් නැහැ. ඉන්දිරා ගාන්ධි එහෙම වුණා. බෙනාසිර් භූතෝ එහෙම වුණා. දැන් මියන්මාර් වල ඉන්න මිනිස්සයා එහෙම වෙලාද? එහෙමනම් මුස්ලිම් ගෑනු දැන් 8 ලක්ෂයක් මිනිස්සුයි ගෑනේ කොම අතරමං වෙන්න සලස්සලා මියන්මාරේ මේ මිනිස්සයා මොකක්ද ස්ත්‍රියක් නේද මේ? 6 ස්ත්‍රීවාදයේ පදනම් වෙලා තියෙන්නේ පුද්ගලාර්ථවාදය. ඒ කියන්නේ ස්වාත්මවාදය මත මං ගැන. ස්ත්‍රිය ගැන. මං ගැන. ඒ නිසා ස්ත්‍රීවාදීන් සෑම කෙනෙක්ම මග තියෙන ඔක්කොම රෙකෝඩ්ස් මම අන්නන්ට ලියලා තියෙනවා සම්බන්ධයෙන්. ඒ නිසා ඒගොල්ලෝ පුද්ගලාර්ථවාදය කියලා කියන්නේ ධනවාදයේ දර්ශනය. Individualism in English. Individualism. ඒක individualism එක socialism නෙමෙයි. මේ මාසට අපහාසයක් නේ එහෙම කරොත් කරන්නේ. මෙයා බලනම් මොනේ socialism වල. කවුරුත් ඔක්කොම අපි මිසක් මම නෙමෙයි. දේශපාලනය මම නෑ. අපි තියෙන දේශපාලනයක මම නෑ. ඕගොල්ලෝ ඉන්න ඕනේ නැහැ. sorry මම තියෙන දේශපාලනයක. ඒක ඉන්න ඕන අපි. ඒ නිසා 6 එක තමයි. ඊළඟට අපි අවසාන තේමාවටත් පොඩ්ඩක් යමු. මොකද වෙලා පිළිබඳ ප්‍රශ්න නිසා මම ඒක ටිකක් කරන්නේ නැතුව කියවගෙන යන්නම්. ඉහත කරුණු මත මාක්ස්වාදයේ ජනප්‍රියාර්ථයෙන් ලිබරල් ස්ත්‍රීවාදයක් නොවනමුත් මාක්ස්වාදී සහ සමාජවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීමේ පුළුල් අරමුණට සහ කර්තව්‍යයට ස්ත්‍රීන් තම පූර්ණ සහාය දීම හා කැපකිරීම කළ යුතුයි. යන්න මාක්ස්වාදී ඉල්ලා සිටී. මාක්ස්වාදයේ ස්ත්‍රීවාදයක් නැත. ස්ත්‍රීවාදීන්ගේ අරමුණු මාක්ස්වාදයේ කේන්ද්‍රීය අරමුණු හෝ අවධානයක් නොවේ. ස්ත්‍රීවාදය අවධානය කරදී ඇත්ත. ස්ත්‍රිය අප්‍රමාණ වී ඇත. ගොදුරක් වී ඇත. අසරණ වී ඇත. අසාධාරණයක් ලක්ව ඇත. එහෙත් පිරිමියාද සමග මිස ඒ පිරිමියාද සමග මිස ස්ත්‍රිය හුදකලාවේ නොවේ. මම කියන්නේ පැහැදිලිද? ස්ත්‍රිය විතරක් හුදකලාවේ අසරණ වෙනවද? අනාථ වෙනවද? දූෂණය වෙනවද? ජීවිතාත්මක වශයෙන් නම් ඔව්. සමාජික වශයෙන් දේශපාලනික නැහැ පිරිමිත් එක්ක. අර තෙමේ ඉරනම පුරුෂාධිපත්‍ය නිසා ඇතිවන්නක් පමණක්ම නොවේ. ඒට වග්ගයුත් ක්‍රමයයි. අප ජීවත් වන ධනවාදී ආර්ථික ක්‍රමයයි. පුරුෂාධිපත්‍ය පෙරපර දෙදිගම එදා ඉතිහාසයේ නොතිබුණාමත් නොවේ මම ඒක ඉස්සෙල්ලා කිව්වා. නමුත් ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම විමුක්තිය රැගෙන එනවා කියු ධනවාදය ස්ත්‍රීන්ව අන් කවර කාලයකටත් වඩා ඔවුන්ට දැනෙන ලෙස වල්මත් කළේ. අතරමං කළේ.
ප්‍රයාන්ත්‍රවාදයේද පුරුෂයාට මෙන්ම ගැහැණියට අහිමි වූයේ මේ ක්‍රියාවලිය තුළමය. ධනවාදයේද පැරණි ಭಾರತයේ මෙන් පුරුෂ ස්ත්‍රී දෙපාර්ශ්වයේම සූරා කරන ගමන් ඔවුන්ගේ සමාජ හා දේශපාලන අනන්‍යතාවයේ පරිපතර නැති යන වාටියට ඇද දමා කේන්ද්‍රයට පැමිණ තිබෙනවා. මාක්ස්වාදයේ ඒ දර්ශනයමත් පදනම් වූ සමාජවාදය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ඉල්ලා සිටින්නේ මේ ධනපති නාභිය සුනවිසුන කිරීමට පෙරමුණ ගන්නා ලෙසයි. පසුව විනාශ වී ගියද මේ සඳහා අඩිතාලම වැටුණු සමාජවාදී කරා යන ගමනේ ස්වර්ණමය සම්දිස්ථානයක් වූ 1940 කාලය තුල ධනවාදයට එරෙහිව කම්කරුපන්ති ඒකරාශි කිරීමේ මුඛ්‍ය අරමුණ ඉටු කර ගැනීමට වෙහෙසුනේ පිරිමි ස්ත්‍රී දෙපාර්ශ්වයේම එකට ස්ත්‍රී වෙනම නෙමෙයි. උරනුර ගැටෙන්නේ. උදාහරණ ලෙනින්, කවුට්ස්කි, ට්‍රොට්ස්කි, ග්‍රෑම්ෂි, ක්‍රිස්කායා, ලෙනින්ගේ වයිෆ්, රෝසා ලක්සම්බර්ග්, ක්ලාරා ෂෙට්කින්, සහ රායා දුනේෂ්කායා. ඔය 1900 ඉඳලා 1940 වෙනිදා හිටපු පුදුමාකාර ගැහණු ටික ස්ත්‍රීන් ටික මරාගෙන මරන්න සූදානම් ගැහණු ටික. උන්ගේ එකට වැඩ කළේ කවුද? ලෙනින්, ට්‍රොට්ස්කිලා. රෝසා ගහගත්ත නැති විතරයි. ගැහුවේ නැති විතරයි ට්‍රොට්ස් මේ ලෙනින්ට. ට්‍රොට්ස්කිත් එක්ක. ට්‍රොට්ස්කි පස්සේ 1934 රෝසා මරලා ඝාතනය කළා ඉවරයි. නමුත් අර සමන්මලි සහෝදරේ කිව්වා වගේ ඊට පස්සේ ජර්මන් කට්ටිය ඇවිල්ලා මේ මනුස්සගේ මලකුණටත් නිඳා කරනවා. මේ රෝසා නෙවෙයි කියලා. එතනදි ට්‍රොට්ස්කි ලියනවා 1934 දී යකෝ අත තියන් දෙපෑ ගෑනිට. Hands off please from Rosa Luxemburg. අහකට ගන්න. තව මරලත් වෙනවා. මේවත් කියලා. තේරුණාද? ඒක නිසා මිනිස්සු මේ එකට වැඩ කළේ. මේ කට්ටිය පිරිමිසා ගෑ ස්ත්‍රී. එයිසා මේගොල්ලන්ට විතරක් ඒක කරගන්න එක මම කිය ඒක නිකන් පොඩි ප්‍රතිගාමී වැඩක් කියලා මේ ගෑනු මේ කාන්තාව කරන්නේ. එතකොට එදා කම්කරුපන්තිය සටන් කළේ පිරිමිසා ගෑනු වෙන වෙනම පන්තියක් හැටියටයි. සමාජවාදී අරගලයට අවශ්‍ය වුණේ පීඩිත පන්ති එකමුතුව මිසක් ජීව විද්‍යා විෂමතාවය මත වෙන සිට ගැනීමෙන් ස්ත්‍රී පුරුෂයාට එරෙහිව සටන් වැදීම නෙවෙයි. පුරුෂයා ස්ත්‍රියගේ හතුරානව දේශපාලන මිතුරාය, සහෝදරයා, විප්ලවයේ සහකරුවාය. මිතුරා හතුරා ලෙස දැකීමට සහ සැලකෙන පුරුදු පුහුණු කරව ඇත්තේ ධනවාදයේ විසිනි. ධනවති පන්තියට එරෙහි සටන එක්ක සාමලින්ම විනාශ කිරීම නැත්නම් අඩාල කිරීමට ලිබරල් ස්ත්‍රීවාදයේ ක්‍රියා කරනුවේ ධනවාදයේ ආශිර්වාදයේ සහ පෙළඹවීම මතයි. ස්ත්‍රීවාදයේ ධනවාදයේ ආරක්ෂණ යන්ත්‍රයකි. ස්ත්‍රීන් සහ පුරුෂයන් එකට වැඩ කිරීම සැලැස්වීමට වඩා දෙකට කැඩීම අපට වඩා වාසිදායක යන්න ස්ථාවරයේ ධනවාදීන් සිටිති. එම නිසා ස්ත්‍රීවාදය ගැන සැබෑ වාමාංශික ස්ත්‍රීන් පරිස්සම් විය යුතුයි. ඒකයි. ස්ත්‍රී විසින් පුරුෂයා තමාගේ ඉරණමේ හතුරා ලෙස නොසැලකේ යුතුය. ග්‍රෑම්ෂි කීවාසේ ග්‍රෑම්ෂි අහලත් ඇති අහලා නැත්නම් අහගන්න ඉතාලියානු මාක්ස්වාදයේ මුසොලිනිගේ මර්ධන සහ තර්ජන සහ ගර්ජන වලින් හිරබත් කාලා ප්‍රිසන් නෝට්ස් බුක් කියලා සිරකේවල වලින් ඉඳලා ලියපු පොතක් ලියපු ඉතාමත්ම ටොස්කිත් එක්කත් බොහෝම එකට වැඩ කරපු ලෙනින්ලත් එක්ක වැඩ ඉතාමත්ම ඉහළ පෙළේ ඉතාලියානු මාක්ස්වාදී න්‍යායාචාර්යවරු. ඊට පස්සේ හිරේදිමයි මැරුවේ. කවුද? ටොස්කිව මැරුවේ මෙක්සිකෝ වලදී. ග්‍රෑම්ෂි මැරුවේ හිරේදී. මෙයාව මැරුවේ රෝසාව මැරුවේ ඔයගොල්ලෝ දන්නවා අපිත් දන්නවා ජර්මනියේ. බැටන් වලින් ගහලා තුවක්කු බට වලින්. ඒ නිසා මම මේ කියන්නේ අවසාන වශයෙන් ටිකක් පොඩ්ඩකින් ස්ත්‍රී විසින් පුරුෂයා තමාගේ ඉරණමේ හතුරා ලෙස පුරුෂයා සලකන් දෙපා. ඔක ස්ත්‍රීවාදීන්ට කියන්නේ. පුරුෂයා සලකන් දෙපා. මොකද අර ග්‍රෑම්ෂි කිව්වා වගේ ජකා සෙවිය යුත්තේ ජකා සිටින තැන මිස ඌ නැති තැන නෙමෙයි. රෝසාව ජකා බිලිගත්තා මිස රෝසාව බිලිගත්තේ ඇගේ ස්වාමි පුරුෂයා නෙවෙයි. නැතිනම් කම්කරු පිරිමියෙකු නෙවෙයි. අරත් යකාට ස්ත්‍රී පුරුෂ වේදයක් නැත. ටොස්කිව බිලිගත්තේද මේ යකාමය. ග්‍රෑම්ෂි බිලිගත්තේද මේ යකාමය. ස්ත්‍රීවාදීන් පුරුෂාධිපත්‍යයට එරෙහිව මහා හඬක් නැගුවද ඔවුන් නිහඬව සහ වක්‍රව කරන්නේ පුරුෂාධිපත්‍ය අභිෂේක කිරීමක්. ඔය ස්ත්‍රීවාදීන් හැම එක්කෙනෙක්ම කරන්නේ ඒකනේ. පුරුෂයාව ඉලක්කයට දාන්න. මොකද පුරුෂයාව කේන්ද්‍රයට ගන්න.
මෙච්චර දේශපාලනයක් තියෙද්දි, පන්තියක් තියෙද්දි, කම්කරපන්තිය ඉද්දි. අපි කම්කරපන්තිය නැද්ද දාන නිසා මොනවද පුරුෂයව දාන්නේ නැද්ද? ඒ නිසා ඒගොල්ලෝ පුරුෂයව දැම්මම පුරුෂාදීන්ටත් ඉතින් හරි টොප්. හරි টොප්. ඒ නිසා වක්තව ඒගොල්ලෝ කරන්නේ පුරුෂාධිපත්‍යයට උඩගෙඩි දෙන එක. තේරුණාද? ඒට ආවැඩීමක්. ඒ තව තව ශක්තිමත් කිරීමක්. රෝසා ධනවිපන්ත විරෝධී සටන් කාමිනියකු වූ මිස ස්ත්‍රීවාදියෙකු නොවේ. රෝසාව ඝාතනය කිරීමට හේතුව විස්ත්‍රියක් වීම නෙවෙයි. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. මම අයික්ක. රෝසාව ඝාතනය කිරීමට හේතුව ස්ත්‍රියක් වීම නෙවෙයි. ඇය ඝාතනය කළේ ධනවිපන්ත ආධිපත්‍යයට අධිකාරයට එරෙහි වීම නිසායි. රෝසා ඝාතනයකට වසත් 100 සැපරුණේ පසුගිය 15 වෙනි දිනයි. මෙම හමුවේ තේමාවට අනුවත් ක්‍රමේසා පිරිමියාක් වූ ගැහණිය මුළු ලෝකේ පුරා මාක්ස් ලෙනින් සහ ට්‍රොට්ස්කීවාදී සමාජවාදීන් විසින් රෝසා ලක්සම්බර්ග් නැමැති විරෝධාර ස්ත්‍රී සමරන සමයේ ඇයට කරන ලබන දේශපාලන බොහොමනක් ලෙස ඇය පිළිබඳව සිහිපත් කිරීමක් කළ යුතුයි. අද මේ මොහොතේ වහා මාවිසි. එම නිසා මා විසින් ලියූ දීර්ඝ සමුදු සටහන් දෙක කියවා ගන්න. එකක් මම දැන් ගිය සතියේ ඉරිදා ලංකාවේ ඒගොල්ලෝ කියවන්න ඇති සමහරු. අනික ගිය සතියේ රාවේ පුවත්පතේ සමහරට මොකද්ද වෙන්නේ කියන සමන්මලි පස්සේ කියයි. ඊළඟට මම එන්නේ අවසාන තේමාවට මට විනාඩි 5ක් දෙන්න. ඒ තේමාව 4 ඒකේ ශීර්ෂය ස්ත්‍රීවාදිනික නොවි විප්ලවවාදී වූ රෝසා. ස්ත්‍රීවාදී ව්‍යාපෘතිය නැතිව ස්ත්‍රීවාදී දේශපාලන ව්‍යාපෘතිය නොසිටි වෙනත් ස්ත්‍රීන් එදා සිටියද සහ අදද සිටින නමුත් රෝසා තරම් ස්ත්‍රීන්ට පමණක් නොව පුරුෂයින්ට පවා දේශපාලන ක්‍රියාකාරීත්වයක් කරන කුමක්ද යන ක්‍රියාවෙන්ම නිර්වචනය කළ වෙනස් ස්ත්‍රියක් එදා සිටියෙත් නැත අද උවත් මගේ තක්සිරට අනුව නැත. ඒ උත්තමාවියට දේශපාලන උත්තමාවිය තරම් කොහොමද මම දැකලා තියෙනවා හොඳට කියලා තියෙන දැන් අවුරුදු 51ක් මම උගන්වනවා පෙරදින විශ්වවිද්‍යාලේ. දැන් මේ දේවල් ගැන තමයි කියවන්නේ. මට හම්බ වෙලත් නෑ මම දැකලා නැහැ. තව කියවන්න නිකන් වැලිමි කැල්ලක් කනවා වගේ රෝසාව කිව්වා. පිරිමේ කැරි. ගෑණික් කැටේ ඔබලාට. ඇය දේශපාලන ක්‍රියාකාරීන් පමණක් නොව සමාජවාදී පිළිබඳ න්‍යායාචාර්යවරයෙක්. ඇය විසින් න්‍යාය දායකත්වයේ දුම් පොත් අතර කැපිපෙන මේ න්‍යායත් කරමින්. ලෙනින් අර පොත් ලියනවා, ටොස්කි මෙහෙ පොත් ලියනවා, ඊළඟට ග්‍රෑන්චි හිරේ ඉඳගෙන ලියනවා, රෝසා එළියේ ඉඳගෙන ලියනවා. එක සමාජ ප්‍රතිසංශෝධනයේද නැතිනම් විප්ලවයේද 1899 පොත. මහා වැඩවර්ජන පක්ෂේසා කම්කරු සමිති 1906 පබ්ලිෂ් කරපු පොත. ප්‍රාග්ධන සමුච්චනයේ සමන්මලි සහෝදරයෙක් කිව්වා 1913 රුසියානු විප්ලවය ගැන තියෙනවා රෝසාගේ පොත. ලෙනින් වාදයේද මාක්ස් වාදයේද තවත් පොතක් රෝසාගේ. සමාජවාදයේද මෙලිච්ඡත්වද විතාමත්ම ජනප්‍රියම barbarism or socialism or barbarism, that is one of the best and one of the very clever writings of Rosa Luxemburg. We can කිසි කතන්දරයක් නෑ. පොඩි එකක් හරීම තීක්ෂණ විචාරයක්. අපිට තෝරගන්න වෙලා තියෙන්නේ අද ඒක තේරුම් අරගන්න වෙලා තියෙනවා. මම හිතන්නේ මම ලංකාපත්‍රයේ හෝ රාවි පත්‍රයේ හෝ දානකොට මම ඒක කිව්වා. ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා ඇති වෙච්ච කලබගෑනියත් එක්ක බලනකොට අපිට ආහන්න සිදු වෙන මේ ප්‍රශ්නය තෝරාගත යුත්තේ කොහොමද? මෙලෙච්ඡත්වයේද සමාජවාදයේද ඕගොල්ලන්ටයි ඒක බාර. සාමටත් එක්ක ස්ත්‍රීවාදීන් පුරුෂාවාදයට දෙයි මාඩක් නැගුවද ඔවුන් නිහඬව සහ වක්‍රව මම කියවනේ. හරි ඒ ටික ඊළඟට තව පොඩ්ඩක් දෙන්න මට ඒකෙන් ඉවරයි. හරි ඊළඟට තමාව ඝාතනයේ වසර 100ක් ගෙවන මෙම රෝසා සිය සෝන්ගබේ සිට සමස්ත ලෝකයටම උදාහරණ එකම පණිවිඩය නම් මෙන්න මේකයි පණිවිඩය. රෝසා තාම සෝන්ගබේ නමුත් පණිවිඩය මුළු ලෝකෙ සිසාරාම මේ දවස්වලත් යනවා. හැමදාම මේ විදිය මර්ධනේ මේ ප්‍රචණ්ඩත්වයේ මේ දාමරිකකම ලෝකේ තියෙන තා දුරට රෝසා ජීවත් වෙනවා. මාක්ස්ත් එක්ක. මොකද කිව්වේ? දේශපාලන වශයෙන් පරිණත වූ කම්කරුපන්තික අවශ්‍යතාවයේ තේරුම්ගෙන ඒකලා කම්කරුපන්තිය මෙහෙවයි. ඕක තමයි රෝසාගේ major message. The key message, the crucial message, very critical message. කම්කරුපන්තියත් එක්ක කරනවා. මේ මිනිස්සයා කම්කරුපන්තියත් එක්ක තමයි මේ වැඩේ කරන්නේ. ඕක තමයි ලෙනින් කරන් දුන්නේ ඔය කේස් එක. තමසල පක්ෂය හදන බෝල්ෂෙවික්. ඒක වෙන කතන්දරයක්. හැබැයි කම්කරුපන්තිය හදන. මොකද කොයිලාකාරී පක්ෂය ඒකාධිපති
වැඩේකට යනවා. ගියානේ. රෝසා හිටියේ නෑ ඒක අත්දකින්න. ගියානේ ස්ටැලි. රෝසා කියපේක බොරුද? ගියානේ. ඒක නිසා අපිට ඉච්ඡාවෙන් තියන්න පුළුවන් කම්කල්පන ටික පිළිවෙල විතරයි. මොකද තාමත් තියෙනවා. ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. මොකද නිවුස් වල තියෙන ඔක්කොම මෛත්‍රීපාල රණ්ඩේ මිසක් කරන්න වෙන මගුලක් ලංකාවේ ඒ මිසක් කරන්න ලෝකේ මොනවද වෙන්නේ කියන එක මාධ්‍ය කරන්නේ නැහැ කවුරක්වත්. අපිව නිකම්ම ලින්දක තියනවා මිසක් අරෙන්න. අපිව ලින්දේ ගෙම්බ කරනවා මිසක් අරෙන්න. කිසිම පිටරට තියෙන ලබන කිසිම දෙයක් මියක්ුන්ට වැදගත් නැහැ. ලෝකේ වැදගත් නැහැ. වැදගත් ලින්ද. මොහොත වැදගත් නැහැ. වැදගත් වල. ඒක නිසා කලිත එකම දේ තමයි කම්කරපන්. ඒ නිසා මම අවසාන කිරීම සඳහා රෝසාගේ මසුරන් දේශපාලන කිම් ටිකකින් උද්දෘත පාට කීපයක් බුදාම් ලේසන් සමහරක් ඒවා සමනලි සෞදේ කිව්වා. නමුත් මම ඒක සිංහලට පරිවර්තනය කළා ඊරා. මේක කියවන්න ඕන නිසා වෙන්න අද මොකද ඒ දේශපාලන උත්තමායයට උපහාරයක් හැටියට එයාගේ මසුරන් දේශපාලන කිම් ටික අපි අද විතරක් නෙමේ ජීවිතේ තියෙනකම මෙනෙහි කර යුතුයි කියන එක මම හිතනවා. එක නොසෙල්වන්නට සහ නොසෙල්වන්නයන්ට තමන්ව බැඳ ඇති ධම්වැල් පේන්නේ නැහැ. හෙලවෙන්නේ නැති උන්ට බෑ ධම්වැල් පේන්නේ. ඒ නිසා හෙලවෙන්න ඕන. දෙක නිදහස යනු සම විටම වෙනත් ආකාරයේ සිතන්නන්ගේද නිදහසයි. වෙනත් විදිහට හිතන මිනිසුන්ගේ නිදහස. නිසා නිදහස තියෙන්න ඕන. මම වැරදියට හිතුවා මටත් නිදහසක් තියෙනවා ඒ හිතන්න. ඒක රෝසාගේ ප්‍රධානම මතවාන් කියන. තුන්වෙනි මතවාන් කියන. සිදුවන්නේ කුමක්දයි කයගසා කියන්න පුළුවන් එකෙකු හෝ එකියක් පමණක් විප්ලවකාරී විශේෂණයට සුසුකම් ලබනවා. සිදුවන්නේ කුමක්දයි කයගසා කියන්න පුළුවන් එකෙකු හෝ එකියක් පමණක් විප්ලවකාරී විශේෂණයට සුසුකම් ලබනවා. හතර මම රෝසා මේ කියන්නේ රෝසාගේ මම ඌයේ දැන් මම වෙන්නේ මේ පොඩ්ඩක් හිතන්න මොකද්ද කියලා. මොන තරම් දේශපාලන බරක් තියෙනවද? දේශපාලන ක්‍රියාකාරීත්වයක තියෙන බරසායක තියෙන වගකීමේ තියෙන වටිනාකමක තියෙන ඇගීම කොච්චර තියෙනවද? මම වෙලා හිටිය කාලයක්. දැන් මම මෙහෙමයි. හැබැයි මම වෙන්නේ මේ. මම හිතනවා මේ අපේ සහෝදරියන්ටත් දේශපාලනයක් කරනවා නම් සමාජවාදී දේශපාලනයක් කරනවා නම් මම උලියමි කියන එකත් අමතක කරලා ඒක දන්නවනේ. මම ඒක ඔයගොල්ලෝ දන්නවා. මම කවුද වෙන්නේ? මම වෙන්නේ මේ. අන්න ඒක හිතාගන්න අවසාන එක පහ ස්ත්‍රින්ගේ නිදහස යනු දේශපාලන නිදහසේ සංඥාවයි. ස්ත්‍රින්ගේ නිදහස යනු දේශපාලන නිදහසේ සංඥාවයි තමයි මතුරන් කියමු පස්වෙනි මතුරන් කියමු. එතකොට හොඳයි අවසන් කරන්නම්. මම මේ සටහන විශේෂයෙන් රෝසා ගැන ලැබුවේ කෙටි සමුරුව මෙසේ අවසන් කරනවා. අපේ රටෙනුත් එවන් දිරිය ස්ත්‍රියක් සහ දේශපාලන පරිචයක් ඇති ගැහණියක් බිහි කරගත හැකි නම් මොනතරම් සුන්දරද. වර්තමාන අඳුරේ මේ මම කියන්නේ. එහෙත් අඳුර මකා අනාගතය ආලෝකමත් කර ගැනීම ඔබේත් මගේ දේශපාලන වගකීමයි. ඉතිහාසයේ විසින් අපට පැවරු මෙහෙවර එයයි. ඔබටත් ඉස්සරක් හැටියට පුරුෂයෙක් හැටියට මටත් අපිට පාරලා තියෙන එක්තරා වගකීමක්. අපි වගකීම නොකර මැරෙන්න බෑ. ඝාතනය වුණත් ස්වාභාවික ලෙස වුණත් බොහොම ස්තුතියි ආගමිකයට බොහොම ස්තුතියි. ජය වේවා.